වෙලා පෙරවරුවටයි විනාඩි 6 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව 95 වසරක උතුම් ධර්ම සංනිවේදන මෙහෙවරට ලායක වූ සියලුම යතිවරයන් වහන්සේලා කෘතවේදීව සිහිපත් කරමින් අද ධර්මදේශ සඳහා වැඩමවා වදාළ අතිපූජනීය අපේ නායක හාමුදුරන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද අලුත් අවුරුද්දේ දෙවනි දවස. ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලු රෝදුක් දුරු වී යහපත් වාසනාවන්ත ජීවිතයක් උදා වේවායි කියලා අප ප්‍රාර්ථනා කරනවා. අද ධර්මානුශාසන සඳහා වැඩමවා වදාළේ අතිපූජ්‍ය කොරතොට වෙස්සභූ ස්වාමීන් වහන්සේ. දායකත්වයේ දරන පින්වත් පිරිස කැලණිය වරාගොඩ ශ්‍රී සුගතගාමි ධර්ම සංසදයේ හර්ෂණී විජේසේකර මහත්මයාතුළු පිරිස, පියනන්දන විජේසිංහ මහතා, මහරගම හයිලවෙල් පාර 227 1 ලිපිණියෙහි ජානකී පීරිස් මහත්මිය, කළුතර කටුකුරුන්ද අංක 18 පැට්‍රික් පීරිස් මාවත රුචිරාද සිල්වා මහත්මිය, උතුරු පයාගල ගාලුපාර බීඑට්එස් වාහලවත්ත නන්දනී වාහලවත්ත යන මහත්මීන්, ක්‍රිෂාන්ති ප්‍රේමචන්ද්‍ර හිරන්ති පෙරේරා යන මහත්මීන් තමන් විසින් කළ යුතු උතුම් කටයුතු පිළිබඳව විමසිලිවත්ව ක්‍රියා කිරීම පිළිබඳව යත දේශකයන් වහන්සේ ධර්මානුකූලව පැහැදිලි කර දෙන්නේ. මා නමස්කාර පූර්වකව අතිපූජ්‍ය කොරතොට වෙස්සභූ නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පවත්වන හැටියට. ධර්ම ශ්‍රවණයට සූදානම් වන සදහවත් පින්වතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු.
සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තදත්තං පරත්තේන බහුනාපි නහාපයේ අත්තදත්ත මභිඤ්ඤාය සදත්ත පසුතෝ සියාති සාද් සාද් සාද්. සදහවත් වාසනාවන්ත පින්නතුනි, වර්ෂයක් ගෙවිලා නව වර්ෂයක් උදා කරගත්ත පින්වත් අපි සියලු දෙනාටම මේ නව වර්ෂය තුල අපේ ජීවිතේ සිටිය යුතු අවබෝධ කරගත යුතු වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා දේශනාවක් මාතෘකා කළේ මේ ධර්ම දේශනාව සඳහා. දවසින් දවස දවස් ගෙවෙමින් ඒ තුල සති මාස වර්ෂ ගෙවෙමින් කාලය සීග්‍රයෙන් ඉක්මවා යන බව අපි කාටත් පැහැදිලියි. ඒ ගෙවෙන හැම තත්පරයකම පින්නතුනි අපට ජීවත් වීම සඳහා තිබෙන කාලය ටිකෙන් ටික ඉවර වෙනවා. ගෙවි ගෙවි යන්නේ අපේ ආයුෂ කියලා හිතනකොට ජීවිත ගමන මොනතරම් කෙටි කාලයකටද සීමා වෙලා තිබෙන්නේ කියලා අප තේරුම් ගත යුතුයි. කෙටි කාලයක් ජීවිතේ පවත්වාගෙන යන අපට මුණ ගැහිච්ච ඊටාම වටින ලාභයක් තථාගත ධර්මය. ජීවිතේ හැම සැනසීමක්ම ලැබෙන්නේ ධර්මය තුලින් කියලා පින්නතුන් හොඳට හිතන්න ඕනේ. භෞතික වශයෙන් ලබන
සෑම දෙයක්ම පින්නතුනි මේ ජීවිත කාලයට පමණක් සීමා වෙච්ච දේවල් වෙනවා. ආධ්‍යාත්මික ජීවිතේ පෝෂණය කරගත්තොත් එයින් ලැබෙන සැනසීම අප්‍රමාණයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අපට පිහිට වෙන්නේ ඒ සැනසීම උදා කරගන්නට. ධර්මය අහලා ධර්මය තුල ජීවත් වෙන්න වීරිය ඇති කරගත්තොත් ඒ ජීවිතේ ධර්මයෙන් සැනසීමට පත්වෙන ජීවිතයක් වෙනවා. දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ අර්ථවත් කරගන්නේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මපදයේ අත්ත වර්ගයේහි සඳහන් වෙන ගාථාවක් අපි මාතෘකා කළේ අත්ත දත්තං පරත්තේන බහුනාපි නහාපයේ අත්ත දත්ත මභිඤ්ඤාය සදත්ත පසුතෝසියා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ අත්ත දත්ත කියන ස්වාමීන් වහන්සේ නමක් මූලික කරගෙන කරන ලද දේශනාවක්. ඊට හේතුව තමයි එදා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරපු දවස. ආයු සංස්කාරය අතහරිනවා කියන්නේ පින්නතුනි මෙපමණ කලකින් පිරිනිවන් පානවා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන ඒ සඳහා දින සිතින් අරමුණු කරලා මේ ලෝකයේ ජීවත් වීමේ කාල සීමාව සීමා කරගෙන එතනින් එහාට ජීවිතේ අවසාන කිරීමට අදිෂ්ඨාන කිරීම. ඒකට කියනවා ආයු සංස්කාරය අතහැරීම කියලා. පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ ආයු සංස්කාරය අතහැරියට පසුව ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ඒ පිළිබඳව කතා කරමින් පෘථග්ජන ස්වාමීන් වහන්සේලා දුකට ශෝකයට වේදනාවට පත් වෙලා ක්‍රියා කළා. මහරහතන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වුණා. මේ දැනගත්ත බොහෝ දෙනෙක් අඬලා වැළපිලා දුක් වුණා. ඒ වගේම තව ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කලයුත්තේ කුමක්ද කියලා සාකච්ඡා කරමින් මේ ශාසන ධර්මයේ පිළිබඳව
යම් යම් අදහස් කතිකාවත් සිදු කරන්නට වුණා. මේ අතර අත්තදත්ත කියන මේ ස්වාමීන් වහන්සේ ඇඬීමක් වැළපීමක් ශෝකවීමකුත් නැතුව අනිත් ස්වාමීන් වහන්සේලා සමග ඒ කතිකාවත්වලට සම්බන්ධ වීමකුත් නැතුව භාවනා කරමින් මහත් උත්සාහයක යෙදෙන බව දැක්කා. ඒ දැක්ක තවත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේට මතක් කළා භාග්‍යවතුන් වහන්සේ තව 3 මාසයකින් පිරිනිවන් පානවා. ඒ පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. අපි සාකච්ඡා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කළ යුතු දේවල් පිළිබඳව. ඒ සඳහා ඔබ වහන්සේ සම්බන්ධ වෙන්නේ නැතුව කිසිදු දුකක් කනගාටුවක් නැතුව මේ විදිහට කටයුතු කරන්නේ ඇයි කියලා විමසා සිටියා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේටත් මේ කාරණේ පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කැඳෙව්වා. විමසා සිටියා මේ කියන කාරණාවන් ඇත්තද කියලා. ඒ වෙලාවේ අත්තදත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා ස්වාමීනී තව 3 මාසයකින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා. මේ බුද්ධෝත්පාද කාලයක් අපට ලැබුණේ මේ සම්බුද්ධ ශාසනයේ තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න වෙලාවෙම පැවිදි වෙන්න වාසනාව ලැබුණා. මම මේ උත්සාහවත් වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලය තුල මාර්ගඵලාව බොහෝදයකට පත් වුණු ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙකු වීම සඳහා මම උත්සාහවත් වෙනවා. ඒ වෙනුවෙන් භාවනා වඩනවා. ඒ වෙනුවෙන් වීරිය ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේට පැවසුවා. පින්නතුනි, මේ අවස්ථාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අත්තදත්ත ස්වාමීන් වහන්සේගේ පිළිවෙත් කටයුතු පිළිබඳව ඊටාම සතුටු වුණා. යම් බුද්ධිමත් කෙනෙක්, නුවණ තියෙන කෙනෙක්, ප්‍රඥාව තියෙන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇතුව කටයුතු කරනවා නම්
මේ අත්තදත්ත ස්වාමීන් වහන්සේ වගේ කටයුතු කළ යුතුයි කියන මේ පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. මෙතෙන්දි පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් වීරිය වඩනවා නම් තමා විසින් කළ යුතු උතුම් දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඒ තමයි බුද්ධ ශාසනයක් තුල කෙනෙක් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ක්‍රියා කිරීම වන්නේ. ඒ විතරක් නෙමෙයි ජීවිතේ වටිනා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන්නේත් ඒ තුලින් බව තථාගතයන් වහන්සේගේ අනුශාසනාවයි. පින්නතුනි අත්තදත්තං පරත්තේන බහුනාපි නහාපයේ අත්තදත්ත මභිඤ්ඤාය සදත්ත පසුතෝසියා යන මේ දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා අත්තදත්තං අභිඤ්ඤාය. ඒ තුලින් දේශනා කරන්නේ තමන් විසින් කළ යුතු උතුම් කාර්යයන් පිළිබඳව විමසිලිමත්ව මනසේ දැන අවබෝධ කර ගැනීම. තමන් විසින් කළ යුතු දේවල් පිළිබඳව මනවින් අවබෝධ කර ගැනීම. එහි අවබෝධ කරගන්නවා කියන කාරණේ ඊටාම වැදගත්. එතන අනවබෝධයෙන් කටයුතු කරනවා නෙමෙයි අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා. අනවබෝධයෙන් කටයුතු කරනවා නම් සමහර වෙලාවට Tamanට හිතෙනවා නොකල යුතු දේවලුත් කල යුතු දේවල් වශයෙන්. අහිතකර දේවල් කල යුතු දේවල් හැටියට වැටහෙන්න පුළුවන්. පිරිහීමට හේතු වන දේවලුත් කල යුතු දේවල් හැටියට වැටහෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දුගතියට හේතු වන දුකට හේතු වන පසුතැවීමට හේතු වන දේවල් පවා කල යුතු දේවල් හැටියට වැටහෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් කෙනෙකුගේ පිරිහීම මිස මෙලව දියුණුවක් පරලොව දියුණුවක් හෝ ආධ්‍යාත්මික දියුණුවක්වත් ඇති කර ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මෙහිදී වැදගත්ම දේ තමයි තමන් විසින් කළ යුතු දේ කුමක්ද කියලා අවබෝධයෙන් වටහා ගැනීම. එහෙම වටහාගත් කෙනෙක් තමයි
නිවැරදි මාර්ගයක ගමන් කරන පුජ්‍යලයක් වෙන්නේ. එහෙම නැත්තං මගක් යනකොට කෙලෙස් මාරයාට හසුවෙන්ට පුළුවන්. සමහර අය උතුම් පරමාර්ථ ඇතුව යම් යම් උතුම් කටයුතු ආරම්භ කරනවා. ශ්‍රේෂ්ඨ වැදගත් පරමාර්ථ ඇතුව උතුම් කටයුතු ආරම්භ කරමින් තමන්ගේ ජීවිතේ ආධ්‍යාත්මිකව ඉස්සරහට අරගෙන යනවා. හරි අවබෝධයක් තුල ගමන් නොකරන නිසා යම් යම් වෙලාවට යම් යම් පැතිවලින් පිරිහීමටපත් වෙලා කඩා වැටෙනවා. තමන්ගේ ගමන් මාර්ගයම වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා, පිරිහීමටපත් වෙනවා කියන කාරණාව තමා තුළ ඒ තරම් මතුවෙලා පෙනෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කල යුතු කාර්යයන් පිළිබඳව නිවැරදිව හරියට හරි අවබෝධයක් තුළ ගමන් නොකරන නිසා. මෙහිදී පින්නතුනි, තමන් විසින් කල යුතු කටයුතු කියනකොට බොහෝ දෙනෙකුට විවිධ දේවල් කල්පනා වෙන්න පුළුවන්. ඒ කල්පනා අතර වැදගත් දේවල් තිබෙනවා, නොවැදගත් දේවලුත් තිබෙනවා. කෙනෙකුගේ දියුණුව කියන කාරණාව තුළ පින්නතුනි පැතිකඩ දෙකක් තියෙනවා. බාහිර දියුණුව, ආධ්‍යාත්මික දියුණුව කියලා. මේ අලුත් වර්ෂයක් ලබාගත්ත වෙලාවේ මේ දෙකම පිළිබඳව යම් අවබෝධයක් ඇති කර ගැනීම, ඒ පිළිබඳව සිතීම, ඒ පිළිබඳව කල්පනා කිරීම වටිනවා. බාහිර දියුණුව කියන්නේ ධනය, භෞතික ධනය. ධාර්මිකව කෙනෙකුට භෞතිකව දියුණු වීමේ අවස්ථාව ඊට වැදගත් දෙයක්. අධාර්මිකව නෙමෙයි, ධාර්මිකව. ධාර්මික නොවුනොත් පින්නතුනි පසුතැවීමට හේතු වෙනවා. අධාර්මිකව කොච්චර ඉහළට ධනය ඉපෙව්වත් තමන්ගේ ජීවිතයේ දිහා ආපස්සට හැරිලා බලනකොට පසුතැවෙන්න වෙනවා. යම් කිසි දවසක ජීවිතය ආපස්සට හැරිලා බලලා මගේ ජීවිතේ මම මෙහෙමයි කටයුතු කළේ කියලා ශෝක වෙන්න වුණොත් ඒක තමන්ටම තමන් කරගත්ත මහා අකටයුතු දෙයක් වෙනවා. එම නිසා උත්සාහවත් වෙන්න ඕනේ ධාර්මිකව හැම මොහොතකම ජීවත් වෙන්න. මේ අලුත් අවුරුද්දේ දැහැමිව ජීවිතේ ගොඩනගා ගන්නට ඕනයි කියන අදිෂ්ඨානය කා තුලත් තියෙන්න ඕනේ. හැමදෙනා තුළම ඒ සඳහා වීරයක්, උත්සාහයක් තියෙන්න ඕනේ. ඒ භෞතික ධනය විතරක් නෙමෙයි අප තුළ ගොඩනගා ගත යුතු
තවත් ධනයක් තිබෙනවා ආර්ය ධනය කියලා. මේ දෙකම හේතු වෙන්නේ කෙනෙකුගේ ජීවිතේ සතුට ඇති කර ගැනීම සඳහා. භෞතික ධනයත් සතුට උපදවා ගැනීමට හේතු වෙනවා. ආර්ය ධනයත් සතුට උපදවා ගැනීමට හේතු වෙනවා. ආර්ය ධනය කියනකොට ඔතන තියෙනවා පින්නතුනි කාරණා 7ක්. ශ්‍රද්ධාව නැමැති ධනය, සීලය නැමැති ධනය, හිරි නැමැති ධනය, ඔත්තප්ප නැමැති ධනය, සුත ධනය, ඡාග ධනය, ප්‍රඥා ධනය. ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, ඔත්තප්ප ධනං, සුත ධනං, ඡාග ධනං, පඤ්ඤා ධනං. මේ කාරණා 7 එකිනෙක පිළිබඳව විමසිලිමත්ව හිතනකොට ජීවිතයක් තුළ ගොඩනගාගත යුතු උතුම්ම කාරණා 7ක් බව පින්නතුන්ට වැටහෙනවා ඇති. ශ්‍රද්ධාව කියන ධනය තුළ තිබෙන වටිනාකම කොපමණද කියලා පින්නතුන්ට අවබෝධ වෙන්න ඕනේ. සීලය තුලත් එහෙමයි. මේ හිරි ඔත්තප්ප කියන කාරණා දෙක ජීවිතේ මොන තරම් වටිනා ධන දෙකක්ද, මොන තරම් වටිනා කාරණාවක්ද කියලා පින්නතුන්ට වැටහෙන්න ඕනේ. අකුසල ධර්ම, පව්කම්, ජීවිතයේ අයහපත පිණිස හේතු වන දේවල්, පිරිහීමට හේතු වන දේවල්, සතර අපාය ආදී දුගතියට හේතු වන දේවල්, මේ කියන අකටයුතු අයහපත් අකුසල පාප ධර්මයන් පිළිබඳව ඇතිවෙන ලැජ්ජාව, බිය කියන කාරණා දෙක තමයි හිරි ඔත්තප්ප කියන එකෙන් අදහස් කරන්නේ. ඒ කාරණා දෙක ජීවිතයකට එකතු කරගත්තේ නැත්තම්, පාපයට, අකුසලයට, නරක දෙයට ලැජ්ජාව සහ බය කියන කාරණා දෙක නැත්තම් කෙනෙකුගේ ජීවිතේ මොන තරම් අවාසනාවන්ත වෙනවද කියලා වැටහෙන්න ඕනේ. සුත ධනං, ඡාග ධනං, පඤ්ඤා ධනං කියන මේවත් ඒ විදිහයි. ඔතන සුත කියන්නේ පින්නතුනි කෙනෙක් තුල ඇති කරගන්න බුද්ධිය, අවබෝධය, යමක් අහලා ඇති කරගන්න බහුශ්‍රුත භාවය, අධ්‍යාපනය, ධර්මයේ පිළිබඳව ඇති කරගන්න ඉගෙනීම, ධර්ම ප්‍රඥාව, මේ විදිහේ කාරණා බොහොමයක් ඔය සුත ධනය කියන තැනට එකතු කරන්න පුළුවන්. ඡාගෝ ත්‍යාගයක්, දීමක්, පරිත්‍යාගයක් නැති කෙනෙක් තුළ මසුරු මල වලින් හිත පිරෙනවා. හිත මසුරු මල වලින් පිරුණොත් එතන ගොඩ ගැහෙන්නේ තෘෂ්ණාව.
ඒ තුළ කවදාකවත් පින්නතුනි තමන් තුළ තමන්ට කිසි දෙයක සෑහීමකට පත්වෙන්ට බැරි මහා පුදුම විදිහේ ආත්ම ලාභයකටම හිත අරගෙන යන කිසි කෙනෙක් කිසි දෙයක් පිළිබඳව පින්නතුනි අනුකම්පාවක් මෛත්‍රියක් නොවැඩෙන තැනට මනසපත් වෙනවා. ඒ නිසා ජීවිතයක් තුළ මේ ත්‍යාගය, ඡාගධනය කියන එක වැදගත්. ප්‍රඥාව කියන මේ කාරණාව ජීවිතේ ඊටාම වටිනා දෙයක්. ප්‍රඥාවෙන් පින්නතුනි ජීවිතේ පවත්වා ගැනීම, ජීවිතේ පිළිබඳව හරි දැක්මක් ඇති කර ගැනීම, මේ සියලු දේ ප්‍රඥාව කියන තැනට යොමු වෙන්නේ. පින්නතුනි මේ ආර්ය ධන 7 පිළිබඳව විමසිලිමත් වෙනකොට ඔතන සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුනම ඔතන වැඩෙනවා. ආර්ය ධන 7 කියන තැන පින්නතුනි මේවා එකිනෙක ගත්තොත් අපේ සිතක වැඩෙන කුසල චෛතසික. කුසල චෛතසික ධර්මයි මේ 7ම. ඒ කුසල චෛතසිකයක් හැටියට වැඩෙනකොට තමයි මේවා ආර්ය ධර්ම බවට පත් වෙන්නේ. නිකම්ම නෙමෙයි, ඒවා බෝධිපාක්ෂික ධර්ම දක්වා උඩට ඔසවා තබා ගන්න ඕනේ. ඒ ආර්ය ධන 7 කියනකොට පින්නතුනි ඒවා උතුම් පුජ්‍යලයක් තුළ වැඩෙන ඊටාම වැදගත් කාරණා 7ක්. ඒ නිසා පින්නතුන් මේ කාරණා 7 පිළිබඳව හොඳට අවබෝධය ඇති කර ගන්න ඕනේ. මා තුළ මේ ආර්ය ධනය නම් වූ කාරණා 7 වැඩෙනවද කියලා අවබෝධය තියෙන්න ඕනේ. ඒ කාරණා 7 තමා තුළ වැඩෙනවා කියලා වැටහෙනවා නම් පින්නතුනි ඒ වැඩෙන ධර්ම, ඒ ධර්මතා 7 පින්නතුනි එසේ මෙසේ කාරණා 7ක් නෙමෙයි. ඒ තුල සීලය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඒ තුල සමතය වැඩෙනවා, විදර්ශනාව වැඩෙනවා. ඒ තුල පින්නතුනි කාමාවචර කුසල් වැඩෙනවා. එය රූපාවචර අරූපාවචර දක්වා ප්‍රගුණ කරන්නට පුළුවන්. ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම බවට පත් කර ගන්නට පුළුවන්. සෝවාන් ආදී මාර්ගඵල අවබෝධය සඳහා උපනිශ්‍රය කර ගන්නට පුළුවන්. මේ කාරණා තුල පින්නතුන අවබෝධ කර ගන්නට ඕනේ. එසේනම් මේ ආර්ය ධන 7 අපේ ජීවිතේ මොන තරම් වැදගත් උතුම් කාරණා 7ක්ද කියලා. එහෙම අවබෝධයක් තියෙන කෙනෙකුට තමයි මේ සඳහා වීරිය වැඩෙන්නේ. උත්සාහය වැඩෙන්නේ. තමා විසින් කල යුතු උතුම් කටයුතු උතුම් දේවල් පිළිබඳව අවබෝධය ඇති කරගන්නට කියන මේ කාරණාව තුල පින්නතුනි මේ සියල්ලම අපේ ජීවිතයකට එකතු කරගන්නට පුළුවන්. එහෙම එකතු කරගත්තේ නැත්නම් පින්නතුනි අප විසින් කල යුත්තේ කුමක්ද කියලා හරි අවබෝධයකට වැටෙන්නේ නැහැ.
හරි අවබෝධයකට නොවැටෙන කෙනා එයාගේ ජීවිතේ දෙගිඩියාවකට පත්වෙච්ච ජීවිතයක් වෙනවා. කොයිකද හරි කොයිකද වැරදි කල යුතු නොකල යුතු දේවල් පිළිබඳව නිශ්චිත හරි වැටහීමක් අවබෝධයක් නිගමනයක් ඇති වෙන්නේ නැහැ. එහෙම නිගමනයක් වැටහීමක් අවබෝධයක් නැති කෙනෙක් තුළ තිබෙන්නේ විචිකිච්ඡාව පමණයි. හැම කාරණාවක් තුළම සැකමතු වෙනවා. හැම කාරණාවක් තුළම සැකමතු වෙනවා නම් සත්‍ය සඳහා පියවර තැබිය යුත්තේ කොහොමද කියලා නිශ්චිත අවබෝධයකට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණාව තුළ පින්නතුන් බුද්ධිමත්ව අවබෝධයෙන් යුතුව නුවණින් තේරුම් ගන්නට ඕන කරනවා. පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපිට වඩාත්ම පැහැදිලි කරන ඉතා වැදගත් වචනයක් තමයි ආත්මාර්ථය කියන කාරණාව. එතන ආත්ම අර්ථය කියලා කිව්වහම ඒ ආත්මාර්ථය කියන මේ වචනේ පින්නතුනි වැදගත් උතුම් හරි අවබෝධය ඇති කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ආත්මාර්ථය කියලා කිව්වහම අපිට හිතෙන්නේ තමන් පිළිබඳව විතරක් හිතන අනුන් ගැන හිතන්නේ නැති තමන් ගැන පමණක් හිතා මතා කටයුතු කරන පුජ්‍යලයේ කියන අර්ථය. පින්නතුනි ආත්මාර්ථය කියන්නේ තමන්ට යහපතක් කර ගැනීම. තමන්ට යහපතක් වෙන විදිහට තමන්ට යහපතක් වෙන ආකාරයට කටයුතු කිරීම. තමන් ගැනම හිතමින් තමා පිළිබඳව පමණක් වග බලා ගන්න කෙනෙක් පින්නතුනි එතන තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එතන ආත්ම ලාභය පිළිබඳව තමන්ට කුමන හෝ ආකාරයකින් ලාභ ලබා ගැනීම තමන් ගැන තමන්ට ලාභයක් ඇති කර ගැනීම මමත්වය මෙන්න මේ කාරණා එතන තියෙන්නේ. මමත්වය එහෙම නැත්නම් ආත්මලාභය මෙන්න මේවා. ඊට වඩා වෙනස් දෙයක් ආත්මාර්ථය කියන කාරණාව. ආත්මාර්ථය කියන්නේ තමන්ට තමන් විසින් තමන්ගේ යහපත ඇති කර ගැනීම. එතන පින්නතුනේ යහපත කිව්වහම අර මුලින් පැහැදිලි කළා වගේ කෙනෙකුට තමන්ගේ ජීවිතේ ලෞකික උසස් දේවල් ධාර්මිකව ලබාගත යුතු පැතිකඩවල් පිළිබඳව හිතන්ට පුළුවන්. එමෙන්ම ආධ්‍යාත්මිකව දියුණු වන තමන්ගේ ගුණධර්ම පද්ධතිය පිළිබඳව එහි ඉදිරිය පිළිබඳව ඒ තුල ගමන් කිරීම පිළිබඳව හිතෙන්ට පුළුවන්. තමන්ගේ දියුණුව කියලා කියනකොට පින්නතුනි මේ කාරණා දෙකම වැදගත් වෙනවා. විශේෂයෙන් ඔතන අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපේ ජීවිතේ වැඩෙන උතුම් සිතුවිලි උතුම් ගුණධර්ම උතුම් අදහස් පිළිබඳව. එහෙම සැලකිලිමත් වෙන කෙනෙකුට
පින්නතුනි ආත්මාර්ථය කියන එක මොන විදිහේ උතුම් යහපතක් ජීවිතයට සලසනවාද කියලා තේරුම් ගන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අත්තදත්තං පරත්තේන බහුනාපි නහාපයේ. බොහෝ වූ පරමාර්ථයන් ආත්මාර්ථය නොපිරිහෙන ආකාරයට ඇති කර ගන්නට ඕනේ. බොහෝ පරමාර්ථයට කැමති වන කෙනෙක්, බොහෝ පරාර්ථයන්ට කැමති වන කෙනෙක්, පරාර්ථ කියලා කියනකොට පින්නතුනි තමන්ට වගේම අනිත් අය පිළිබඳවත් ඇති කරගන්න උතුම් අදහස්, අනුන්ගේ ජීවිතේ වටිනාකම් වලට කැමතිවීම, ඒ සඳහා මඟ පෙන්වීම, ඒ සඳහා අනුශාසනා කිරීම, කෙනෙක් තුළ දියුණුවට මගකීම, මේවා හිතේ ඇතිවෙන්නේ පරාර්ථය පිළිබඳව තමන්ගේ සිතේ ඇතිවෙන්නා වූ උතුම් අදහස් මූලික කරගෙන. ඒ තුළින් තමන්ගේ කිසිදු පිරිහීමකට තමා තුළ පත්වෙන්නේ නැහැ. එයින් තථාගතයන් වහන්සේ දේශනා කළේ අන් අය තුළ දියුණුවක් දකින්ට කැමති වෙන්නේ නෑ පිරිහිච්ච පුජ්‍යලයකට. තමන් තුළ තමන්ගේ ආධ්‍යාත්මය පිරිහිලා නම් පිරිහිච්ච ආධ්‍යාත්මයක් ඇති කෙනෙකුට අනිත් කෙනෙකුගේ ආධ්‍යාත්මික දියුණුවක් කැමති වෙන්න බෑ. තමන් තුළ වැඩිච්ච ආධ්‍යාත්මයක් තියෙනවා නම් අනිත් අය තුලත් ආධ්‍යාත්මය වැඩිම කැමති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනා පිළිබඳව විමසිලිමත්ව අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් සිහි කරන්නට ඕනේ. එසේ සිහි කරනකොට පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනා පිළිබඳව ගෞරවයෙන් ජීවිතයට එකතු කරගන්නට වීරිය වැඩෙනවා. ඉබේ මේ කිසි දෙයක් තමා තුළ පිහිටවා ගන්නට බෑ. ඒ තුළ උත්සාහය තියෙන්න ඕනේ, වීරිය තියෙන්න ඕනේ, ඒ වගේම ඒ සඳහා කැමැත්ත තියෙන්න ඕනේ. ඒකට කියනවා කුසල ඡන්දය කියලා. මේ උතුම් කාරණා පිළිබඳව අලුත් අවුරුද්දේ බොහෝම බුද්ධිමත්ව හිතලා නුවණින් හිතලා ජීවිතේ වාසනාවන්ත කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. දවසින් දවස මොහොතින් මොහොත ගෙවි ගෙවි යන මේ කාලය මේ වර්ෂයත් යම් කිසි දවසක ගෙවිලා අවසාන වෙන බව හිතලා ඒ ගෙවෙන වර්ෂයත් එක්ක ජීවිතෙත් යම් කාලයක් ගෙවි අවසන් වන බවත් හිතලා ඒ කාලය තුල Tamanගේ ජීවිතේ සැනසීමට හේතු වෙන්නේ කුමක්ද කියලා නුවණින් අවබෝධ කරගෙන පසුතැවීමකට තල්ලු වෙන්නේ නැති ජීවිතයක් බවට පත් කරගෙන සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයක් හැම පැත්තෙන්ම ගොඩනගා ගැනීමට අදිෂ්ඨාන කර ගනිමින්
තතහාගත බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනා ජීවිතයට එකතු කරගෙන ඒ තුළ ගුණධර්ම තුළ උතුම් අදහස් තුළ ප්‍රතිපත්ති ධර්ම තුළ ඉදිරියට ගිහිල්ලා නිවී සැනසීම ඇති ලෞතුරා අමාමහ නිවනින් සැනසෙන්ට යම් දවසක මේ උතුම් අදහස් උතුම් ගුණධර්ම උතුම් දේශනා උපනිශ්‍රය වේවායි බොහෝම ශ්‍රද්ධාවෙන් අධිෂ්ඨාන කරගන්ට ඕනේ. පින්නතුන් තුළ වැඩෙන මේ යහපත් අදහස් බෝධිපාක්ෂික ධර්ම බවට පත්වේවා. සීලාදී ප්‍රතිපත්ති ධර්ම බවට පත්වේවා. සමාධි ප්‍රඥා බවට පත්වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලෞතුරා අමා මහ නිවනින් සැනසීම වේවායි ප්‍රාර්ථනා කරන්ට. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. අද ධර්මදේශනාවේ දායකත්වය දරන පින්නතුන්ගේ අරමුණු. ස්වර්ණමාලි ප්‍රේමතිලක W.M. ධර්මසේන ප්‍රේමා අබේසේකර D.D. අබේසේකර යන දෙමව්පියන්ට නිරෝගී සුව හා දිගාසිරි පැතීම, හර්ෂණී වීරසේකර මහත්මිය ඇතුළු පවුලේ සැමට සෙත් පැතීම, ශ්‍රී සුගතගාමී ධර්ම සංසදයේ සියලුම සමාජිකාවන්ගේ දිවංගත දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීම, සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, සියල්ලන්ටම ඉතා ඉක්මනින් ධර්මාබෝධය ප්‍රාර්ථනා කිරීමෙන් අරමුණු පෙරදැරිවයි ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ හර්ෂණී වීරසේකර මහත්මිය ප්‍රධාන කැලණිය වරාගොඩ ශ්‍රී සුගතගාමී ධර්ම සංසදය. 2020 වසරේ ඔක්තෝබර් 2 වන දින පරලෝසපත්ව තුන්මසක් පිරීම හේතුවෙන් ජයන්ති විජේසිංහ මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමටත් නිර්වාණ සුවය පැතීමටත් 2018 වසරේ 9 වෙනි මාස 4 වන දින පරලෝසපත් කරුණාවති විජේසිංහ මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමට හා නිර්වාණ සුවය පැතීමටත් අනිකුත් මිය පරලෝකීය සියලුම නෑදෑයන්ට නිර්වාණ සුවය පැතීමටත් පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය පැතීමටත් ධර්මදේශනාව සඳහා දායකත්වය දරන්නේ පියනන්දන විජේසිංහ පියා, සුනිල් විජේසිංහ ස්වාමි පුරුෂයා, ආසිරි විජේසිංහ පුතා, දිලිනි විජේසිංහ දුව සහ උදාර ජයසිංහ බෑනා විසින්. අද දිනට 20 වන උපන්දිනය සමරන සශිනි කාවින්ද්‍යා වැලිවිටිගොඩ දියණියට සෙත් පැතීමත්, මියගිය ගෝපිත පීරිස් පියාණන් ඇතුළු මියගිය සීලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්, සඳුනි විහංගා තිසඳ ලිනෝත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත්, ලලිත් වැලිවිටිගොඩ ඇතුළු සහෝදර සහෝදරියන්ට හිතමිත්‍රාදීන් සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් දායකත්වය දරන්නේ මහරගම හයිරවෙල් පාර නොම්බර 227 ලිපිණියෙහි ජානකී පීරිස් මහත්මිය. කළුතර කටුකුරුන්ද පැට්‍රික් පීරිස් මාවත අංක 18 නිවසේ විසූ 2017 ජනවාරි මාස 2 වන දින පරලෝසපත් විශ්‍රාමලත් විදුහල්පතිනී ශ්‍රියා ප්‍රනාන්දු මාතාවගේ සිව්වස් පූර්ණ පින්කම සමරා පුණ්‍යානුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ ස්වාමි පුරුෂයා ඩී කරුණාදාස, දියණිය රුචිරා, පුතා භාතිය සහ පවුලේ ඥාති මිත්‍රාදීන්. ඒ සමගම අගලවත්ත කපුගම 194න් 1 නිවසේ විසූ 2020 වසරේ ඔක්තෝබර් 2 වන දින පරලෝසපත් ඩී.ඩී. දයාරත්න ලොකුබාප්පාට තුන්මස සපිරන දින සිහිපත් කර පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් මේ පින්කමේ දායකත්වය දරනවා රුචිරාද සිල්වා මහත්මිය ඇතුළු පිරිස කළුතර කටුකුරුන්දී පැට්‍රික් පීරිස් මාවතේ. 407 ගාලුපාර උතුරු පයාගල ලිපිණේ පදිංචි බියට්‍රිස් වාහලවත් හා නන්දනී වාහලවත් යන අය විසින් ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ මතු අරමුණු ඇතිව WD අන්ද්‍රිස්සප්පුහාමි පියාණන්ට, පොඩිනෝනා මෑණියන්ට, සුමනාවති අබේසේකර සහ නාලනී චන්ද්‍රලතා සෝරියන්ටත් සිළු වර්ග පරම්පරාවේ නෑහිත මිතුරන්ටත් රට වෙනුවෙන් දීපුදු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, සොයිරු සොයරියන්ට, දරුමුණුමුරු මිනිබිරියන්ට දීර්ඝායුෂ සම්පත ප්‍රාර්ථනා කිරීමත්, ධර්මදේශනාව පැවැත්වූ දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත්, ධර්මදේශනාව අසන සැමට ඉක්මන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් මේ දායකත්වය දරනවා.
අවුරුදු 1 මාස 10කට පෙර පරලෝ සපත් ජනවාරි 2 වන දිනට උපන්දිනයේ යෙදෙන සුජාතා පෙරේරා අම්මාගේ සංසාර ගමන කෙටි වේවා. වහවහා ධර්මය අවබෝධ වේවා. පතා පින් අනුමෝදන් කිරීම. වසර 38කට පෙර පරලෝ සපත් ඔලිව පෙරේරා තාත්තාගේ පරලෝ ජීවිතය සුවපත් වේවා. අසනීප තත්වයෙන් පසු වන බී කාන්ත පෙරේරා මාමාට සහ පරම ධර්ම වර්ධන අයියාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් නිමල් සහ ඩොරින් පෙරේරා බාප්පා සහ පුංචි අම්මාට පින් අනුමෝදන් කරමින් අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ක්‍රිෂාන්ති ප්‍රේමචන්ද්‍ර සහ හිරන්ති පෙරේරා දියණියන්. දැන් පුණ්‍ය අනුමෝදනාව. පින්වත් හැම දෙනාම ධර්ම ශ්‍රවණය කරලා ධර්ම මානසිකාරය ඇති කරගෙන මේ සිදු කළ ධර්ම දානමය උතුම් කුසල බලය හැම දිනාටම ධර්මාවබෝධය පිණිස ධර්ම ප්‍රඥාව පිණිසම හේතු වේවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ ලැබූ පින්නතුන්ගේ පරමාර්ථයන් ඒ මියගිය ඥාතීන් සිහිපත් කර පින්දීම ඒ හැම දිනාටමත් මේ කුසල් ලෞතුරු නිවන් සුව පිණිස වේවා. ඔබ අප සෑම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරන්ට. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. තමන් විසින් කළ යුතු උතුම් කටයුතු පිළිබඳව විමසිලිවත්ව ක්‍රියා කිරීමේ වැදගත්කම පිළිබඳව ධර්මානුකූලව පෙන්වා දුන් දේශකයන්න් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. එමෙන්ම උන්වහන්සේ අවසන පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධයම ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අතිපූජ්‍ය කොරතොට වෙස්සබු ස්වාමීන් වහන්සේ. මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ඔබටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 71 40 දුරකථනයෙන්. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට නිරෝගීමත් අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.